හරි. මාත්‍රකාව ලියා ගන්න ලීවර වර්ග. හරි. අහගන්නකො. ලීවර අපි වර්ග තුනකට බෙදනවා. නැත්නම් ලීවර කොටස් තුනකට බෙදනවා. මේක එක එක පොත්වල එක එක විදියට තියෙනවා. දැන් ඔයගොල්ලන්ගේ පොතේ තියෙන්නේ පළමු වර්ගයේ ලීවර, දෙවන වර්ගයේ ලීවර, තුන්වන වර්ගයේ ලීවර කියලා. සමහර පොත්වල තියෙනවා පළමු ගණයේ ලීවර, දෙවන ගණයේ ලීවර, තුන්වන ගණයේ ලීවර. ඒක මම බැලුවේ ඔයගොල්ලන්ගේ පොතේ කොහොමද තියෙන්නේ කියලා. ඔයගොල්ලන්ගේ පොතේ තියෙන්නේ පළවන වර්ගයේ ලීවර. ඊට පස්සේ දෙවන වර්ගයේ ලීවර. ඊට පස්සේ තුන්වන වර්ගයේ ලීවර. මේ ලීවරයේ වර්ගය තීරණය කරන්නේ අර ලීවරයක තියෙනවනේ කොටස් තුනක්. ඔයගොල්ලන්ට මතක ඇතිනේ කොටස් තුන. කොටස් තුන තමයි ආයාසය, භාරය හා දරය. ආයාසය, භාරය හා දරය. මෙන්න මේ තුන පිහිටන විදිය අනුව තමයි මේ ලීවර වර්ග තුන බෙදලා තියෙන්නේ. ආයාසය පිහිටන තැන, භාරය පිහිටන තැන, දරය පිහිටන තැන පදනම් කරගෙන තමයි ලීවර වර්ග කරලා තියෙන්නේ. පළවෙනි වර්ගයේ ලීවර නම් මෙන්න මේ වගේ. දෙවන ගණයේ ලීවර නම් මෙන්න මේ වගේ. තුන්වන ගණයේ ලීවර නම් මෙන්න මේ වගේ. හරිනේ? මම මෙන්න මේ බෝලෙන් යන්නේ භාරය. මේ ත්‍රිකෝණය මෙන්න මෙතන යන්නේ දරය. මේකෙන් යන්නේ ආයාසය. මෙතනත් හරි. ඔන්න කොටස් තුන. පළවෙනි ගණයේ නැත්තම් පළවෙනි වර්ගයේ ලීවරයක් කියන්නේ භාරය හා ආයාසය මැදින් දරය පිහිටන ලීවර වලට. භාරය හා ආයාසය දෙකලවරත් දරය මැදත් පිහිටනවා නම් එවැනි ලීවර පළවෙනි වර්ගයේ ලීවර. දරය හා ආයාසය දෙකලවරත් භාරය මැදිනුත් පිහිටනවා නම් දෙවන ගණයේ ලීවර. නැත්නම් දෙවෙනි වර්ගයේ ලීවර. භාරය හා දරය මේක දෙපැත්ත මාරුවාට ගැටලුවක් නැහැ. භාරය හා දරය දෙපැත්තේ පිහිටලා ආයාසය මැද පිහිටනවා නම් අපි කියන ඒවට තුන්වන ගණයේ නැත්නම් තුන්වන වර්ගයේ ලීවර කියලා. හරිද?
මේක මතක තියාගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. ලේසි ක්‍රමය තමයි මෙන්න මෙහෙම ලියන්නේ. ආබාධ කියලා ලියනවා. මෙතන යටින් 3 ඉලක්කම දානවා, 2 ඉලක්කම දානවා, 1 ඉලක්කම දානවා. ආබාධ 3 2 1. මේ තියෙන හැමතිස්සෙම මැද තියෙන එක. මේ තියෙන මැද තියෙන එක තමයි මේ තියෙන්නේ. ආයාසයේ මැද තියෙනවා නම් තුන්වන වර්ගයේ ලීවරය. භාරය මැද තියෙනවා නම් දෙවෙනි වර්ගයේ ලීවරය. දරය මැද තියෙනවා නම් පළවෙනි වර්ගයේ ලීවරය. මතක තියාගන්න හරි ලේසි. හරිද? ආබාධ කියලා ලිව්වා, ඉලක්කම් 3 ලිව්වා, අකුරු වලට කෙලින් පල්ලෙහායි. ආබාධ 3 2 1. 1 2 3 නෙවෙයි. 3 2 1. මේ ආබාධ කියන වචනේ මතක තියෙන නිසා එහෙම අරන් තියෙන්නේ. ආබාධ 3 2 1. මේ තියෙන 3 කියන්නේ මැද තියෙන එක. ආයාසය මැද තියෙනවා නම් තුන්වෙනි ගණනේ ලියන්න. මේ දෙක මාර්ගනාට ගැටලුවක් නැහැ. අර දෙපැත්තේ තියෙන එක මාර්ගනාට ප්‍රශ්නයක් නැහැ. ආයාසය මැද තියෙන නම් තුන්වෙනි ගණනේ ලියන්න. භාරය මැද තියෙන දෙවන ගණනේ ලියන්න. දරය මැද තියෙන පළවෙනි ගණනේ ලියන්න. හරිද? ඔන්නමමයි ලීවර වර්ග තුන අපි නම් කරන්නේ. දැන් අපි ඉස්සර පොඩ්ඩක් මතක් කරගමු මේ දරය, භාරය, ආයාසය කියන වචන තුනේ තේරුම. මොකද්ද භාරය කියන්නේ? ලීවරය මගින් ඔසවන බර. හරිද? ලීවරය මගින් ඔසවන බරට කියනවා අපි භාරය කියලා. ඒ බර ඔසවන්න යදී යුතු බලයට කියනවා ආයාසය කියලා. ඊළාට ලීවරය රඳවල තියෙන තැනට කියනවා දරය කියලා. නැත්තම් භාරය හා ආයාසය කරකැවෙන්නේ ලීවරයේ දරය අර භ්‍රමණාක්ෂයේ කරගෙන. මෙතනින් තමයි මේක කරකැවෙන්නේ. මේක පල්ලෙහාට මේක උඩට. එහෙම නෙවෙන්නේ. හරිද? හරි. අපි බලමු මේවට උදාහරණ. මේ ලීවර වර්ගවලට උදාහරණ. මේකත් පැත්තකින් ඔයගොල්ලෝ ලියලා තියාගන්න ආබාධ 3 2 1 කියන එක. ඒකෙන් ලේසියෙන් මතක තියාගන්න ඕනේ. දැන් මමත් මතක තියාගෙන ඉන්නේ එහෙමයි. ආබාධ 3 2 1යි මම අර ටිකක් වෙලා ගියේ මට මේක අඳින්න. මමත් කල්පනා කළා මම හිතින් ආබාධ 3 2 1 කියලා ගත්තාම ආ 3 කියනකොට ආයාසය මැද තියෙනම් තුන්වෙනි. භාරය මැද තියෙනම් දෙවෙනි ගන්න. දරය මැද තියෙනම් පළවෙනි ගන්න. ඒකට ඒ විදිහට අපිට මතක තියාගන්න පුළුවන්. හරි. මේ වගේ ලීවර වලට උදාහරණ ගත්තොත් එකක් තමයි සීසෝව. සීසෝව බලන්න සීසෝව පිළිතලා තියෙන හැටි. දරය මැද තියෙන එක්කෙනෙක් එක පැත්තකින් වාඩි වෙනවා. එයා පල්ලෙහාට යනවා නම් එයා ආයාසය උඩට යන එක්කෙනා භාරය. නැත්නම් උඩට යන එක්කෙනා ඒ කියන්නේ දෙපැත්ත දෙන්න තමයි ආයාසයයි භාරයයි. හරිද? සීසෝ. තව එකක් ගන්න පුළුවන්. කටර් අඬුව. කටර් අඬුව. හරිද? තව ගන්න පුළුවන් කතුර. බලන්නකෝ කතුර මෙහෙමනේ තියෙන්නේ. මෙන්න ආයාසය. මෙන්න දරය. රෙදි කෑල්ල තමයි භාරය. කපන්න තියෙන රෙදි කෑල්ල. ඒකට අපිට මෙතනින් බලයක් යොදලා මෙතනින් තමයි ලීවරේ කරකැවෙන්නේ. මෙතනින් ආයාසයේ මේ භාරයක් කපන්න පුළුවන්. අඬුවත් එහෙමයි. කටර අඬුව. කටර අඬුවෙත් මැද තමයි දරය තියෙන්නේ. සීසෝවත් එහෙමයි. ඊළඟට තව අපිට ගන්න පුළුවන් කතුර, කටර අඬුව, සීසෝව මතක් වුණොත් මම කියන්නම් තව ඒ වගේ ඒවා අපිට ඔය අපේ ශරීර කොටස් වලින් නම් ලීවර ගන්න පුළුවන්. දැන් ඔය ටික මතක තියාගන්න. ඊළඟ මෙන්න මේකට උදාහරණයක් බලන්නකෝ මෙහෙම. විල්බැරෝ මෙතනින් තමයි ආයාසය. හරිද? ආයාසය මෙතන. මේකේ අපි ආයාසයෙන් පල්ලෙහාට ඉතල දානවා. උඩට ඉතල දාගන්නවට වඩා හොඳයි. පල්ලෙහාට මේ කරකවන්නේ. ඒකට භාරයක් පල්ලෙහාට ඇති වෙන්නේ. ඒකට ආයාසය වැඩි වෙනකොට භාරය උඩ යනවා. එහෙම දාගන්න. මෙතන මෙන්න ආයාසය මෙහෙට යොදනවා. එතනින් පල්ලෙහාට තමයි භාරය තියෙන්නේ. මම භාරය ලකුණු කරලා නැහැ. මේ පල්ලෙහාට ඉතලයක් දාගමු. මේ තියෙන්නේ භාරය. හරි. ඊළඟට ආයාසය මෙහෙම භාරය පල්ලෙහාට මෙන්න මෙතනින් තමයි මේ දෙන්න කරකැවෙන්නේ. ඒ බලන්නකො මම මෙහෙම තියෙන විල්බැරව මෙහෙම උස්සනකොට මෙන්න මෙතනින් තමයි මේ කොටස උඩට කරකැවෙන්නේ. බර
එතනින් තමයි පල්ලෙහාට කරකැවෙන්නේ අපි බලයක් යොදන ඊට විරුද්ධව උඩට. හරි ඒක නිසා මෙන්න මේ කෙලවර මෙන්න මෙතන තමයි දරේ. ඔය යන එක ගැන හිතන්න එපා. යන එක වෙන කතන්දරයක්. මේ ලීවරයක් විදියට වෙන්නේ මේක මෙහෙම උස්සනව පහත් කරනකොට. දැන් විල්බරෝ නිකන් යන්නේ නැහැ නේ. විල්බරෝ මෙහෙම උස්සලා තමයි තල්ලු කරන් යන්නේ. අන්නේ උස්සන ටික විතරයි මම මේ කතා කරන්නේ. හරිද? නැත්නම් ඔයගොල්ලෝ යන එකත් එක්ක පටල ගන්න එපා. නැත්නම් ඔයගොල්ලෝ හිතුව විල්බරෝ කොහෙද ලීවරයක් වෙන්නේ? විල්බරෝ වෙන් කරන්නේ තල්ලු කරන. තල්ලු කරන එක නෙමෙයි. මම කියන්නේ විල්බරෝව හැන්ඩල් දෙකෙන් අල්ලලා මෙහෙම උස්සනෝනේ. අර පල්ලෙහාට පොළවේ තියෙන විල්බරෝව පොළවට මේ දෙක ගෑවිලානේ තියෙන මේවයි. එතකොට ඒක අපි මෙහෙම උස්සලා අරගෙන තමයි උස්සන එක විතරක් හිතාගන්න. උස්සනකොට මෙන්න මේ කෙලවර උඩට උස්සනවා. හරියට මෙතනින් අර පල්ලෙහාට තල්ලු කරනවා. වගේ මේ කෙලවර උඩට. මෙන්න මෙතනින් තමයි ඉස්සෙන්නේ. මෙහෙම රෝදේ ගාවේ මෙහෙම උඩට ඉස්සෙනවා. මේ ගල් ගෙඩිය බර නිසා එතනින් පල්ලෙහාට කරකවනවා. එතකොට බාරය තමයි මේ තියෙන්නේ. මෙතන තමයි ආයාසය. මෙතන තමයි දරය. මෙතනින් තමයි ලීවරේ උඩට පල්ලෙහාට කරකවන්නේ. අනිත් එක තමයි මේ වගේ එකට එක උදාහරණයක් තමයි විල්බරෝ. අනිත් උදාහරණය තමයි ගිරය. ගිරයක් බලන්නකෝ. මුලින්දී මෙතන තියෙන පුවක් ගෙඩිය. හරි. මෙතන තමයි දරය. පුවක් ගෙඩිය තමයි බාරය. මෙන්න ආයාසය. මෙතනින් අරගෙන මෙහෙම මේක. මෙතනින් මෙහෙම කරනකොට මෙන්න මෙතනින් ලීවරය මෙහෙට චලනය වෙනවා උඩ පල්ලෙහාට. මේ බාරය චලනය වෙන්නේ මෙතන. හරි. එතකොට ගිරය, විල්බරෝ ඒවා තුන්වෙනි වර්ගයේ ලීවර. මෙන්න මේකට උදාහරණයකට අපිට ගන්න පුළුවන් මේ දෙවෙනි වර්ගයේ ලීවර, තුන්වෙනි වර්ගයේ ලීවර වලට උදාහරණ ගන්න පුළුවන් මෙන්න මේක. මනුස්සයෙක් බිලී පිත්තකින් මාළු අල්ලනවා. හරි බිලී පිත්තකින් මාළු අල්ලනවා. දැන් බලන්නකෝ. මේ බිලී පිත්ත මෙන්න මෙහෙට තමයි කරකවන්නේ. හරිද? මාළුව කොටට ගන්න මෙහෙම බිලී පිත්ත උඩට කරකවනවා. මාළුව තමයි බාරය. මාළුව තමයි බාරය. ඒක පල්ලෙහාට ක්‍රියාත්මක වෙන්නේ මිනිස්සයා ඊට විරුද්ධව උඩ අතර බලයක් අතර. හරිද? මෙන්න මෙතනින් තමයි මේ මිනිස්සයා මෙහෙට බිලී පිත්ත කරකවන්නේ. එතන තමයි ආයාසය. ආයාසය. මෙන්න මෙතනින් තමයි ලීවරය කරකැවෙන්නේ. එන්න මෙතන. දරය. හරිද? ඔයගොල්ලන්ට තේරෙනවා දැන් මෙහෙම බිලී පිත්ත මෙහෙම අල්ලලා කරකවද්දි මෙතන මේ කෙලවරෙන් අල්ලන්නේ නැහැ බිලී පිත්ත. මේ හරියෙන් අල්ලන්න. මේ හරියෙන් අල්ලලා මෙහෙම කරනවා. මෙහෙම කරනකොට ඔයගොල්ලන්ට මෙතනින් මේ බිලී පිත්ත මෙන්න මෙහෙම කරකැවෙනවා. මේ මාළුව කොටස උඩින් එනවා. මෙතනින් මෙහෙම. මතක තියාගන්න බිලී පිත්තේදී මේ බාරයට වඩා වැඩි ආයාසයක් අපි යොදනවා. බිලී පිත්තේදී නැත්නම් මේ තුන් බිලී පිත්ත නේ පොදුවේ කතා කරමු. තුන්වන වර්ගයේ ලීවර වල මේ බාරය උස්සන්න බාරයට වඩා ගොඩාක් වැඩි ආයාසයක් යොදනවා. හරි? ඒ කියන්නේ බලන්නකෝ මේ මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුරට වඩා මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර වැඩි. හරිනම් වෙන්න ඕනේ ඒකේ අනිත් පැත්තනේ බාරයට වඩා දරේ ඉඳලා ආයාසයට තියෙන දුර වැඩි වෙන්න ඕනේ. මේ බලන්න මේ අලවංගුවේ කියන්නේ අලවංගුවෙන් අපිට මහ විශාල ගල් ගෙඩිය උස්සන්න පුළුවන්. ඒකට හේතුව තමයි මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර වැඩි. මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර අඩු. හරිද? විල්බරෝව බලන්නකෝ. විල්බරෝවෙන් අපිට ගෙනියන්න බැරි මහා ගල් ගෙනියන්න පුළුවන්. ඒක උස්සන්න බැරි. ඒකට හේතුවත් ඒක. මේ බලන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර වැඩි. මෙතන ඉඳලා කියන්නේ දරේ ඉඳලා ආයාසයට තියෙන දුර වැඩි. දරේ ඉඳලා බාරයට තියෙන දුර අඩු. අන්න එහෙම වුණාම අපිට වැඩි ආයාසයක් ඕනේ. අඩු ආයාසයකින් මහා බරවල් උස්සන. මෙතන කියන්නේ පැත්ත. මෙතන ආයාසයට තියෙන දුර අඩුයි. දරේ ඉඳලා බාරයට දරේ ඉඳලා තියෙන දුර වැඩි. එතකොට අපිට මේ බර උස්සන්න මහ විශාල බලයක් යොදන්න ඕනේ. එහෙම තියෙද්දිත් ඒකනේ අපිට මේක අවාසි. නමුත් අපි මේක ප්‍රයෝජනෙට ගන්නවා. බලන්නකො නිකන් ඕගොල්ලෝ හිතලා මාළු බාලා ඇතිනේ ඕගොල්ලෝනේ. මාළු බාලා තියනම් ඕගොල්ලෝ දන්නවා බිලී පිත්තෙන් මාළු අල්ලන එක ලේසි. ඒ කියන්නේ නිකන් අපිට මාළුවෙක් අල්ලනවට වඩා නිකන් මෙහෙම මාළුවගේ අර යොතක් දාලා නිකම්ම මේ නූල දාලා මාළු අල්ලනකට වඩා බිලී පිත්තෙන් මාළු අල්ලන එක ලේසි. මොකද්ද ලේසි? කියන්න බලන්න. මෙතන මේක විභාගයට අහන ඕගොල්ලෝගේ.
ලීවර තුන්වන වර්ගයේ ලීවරයේ අවාසියක් ලියන්න. අවාසිය තමයි භාරය එසවීමට භාරයට වඩා වැඩි ආයාසයක් යෙදිය යුතු වීම. මේ දෙකේම එහෙම ඕනේ නැහැ. මේකේ ඕගොල්ලන්ට තේරෙන මේ දෙකම ඔයගොල්ලෝ ප්‍රායෝගිකව කරලා තියෙනවා. ඔයගොල්ලෝ විල් බැරෝවෙන් අරගෙන ගිහලා තියෙන ගල්. විල් බැරෝවෙන් ඕගොල්ලන්ට උස්සන්න බැරි ගල් ගෙඩි ගෙනියන්න පුළුවන්. ඒ කියන්නේ ආයාසය අඩුයි භාරය වැඩි. ඒ කියන්නේ සෝරි මේක ඒක හරි මම කිව්ව කතාව හරි. වැඩි භාරයක් උස්සන්න අඩු ආයාසයක් ඕනේ. මෙතනත් එහෙමයි. ඔයගොල්ලන්ට මේ පළවෙනි වර්ගයේ ලියවර මම මේකට ලියා ගන්න අලවංගුවකින් ගලක් ගැලවීම. අලවංගුව කියලා ලියා ගන්න එපා තාම අහගෙන අලවංගුව. එතකොට ඕගොල්ලන්ට තේරෙනවා අලවංගුවකින් ගලක් ගැලවද්දී මේ ආයාසය අඩු ආයාසයෙන් ලොකු ගල් ගෙඩියක් උලවන්න පුළුවන්. නමුත් අරක එහෙම බෑ. අරකේ ලොකු මාළුවෙක් අහු වුණොත් එන අමාරුයි ගන්න. අපි දැකලා තියෙන මාළු බාන මිනිස්සු මහා ලොකු මාළුවවන් දත් මිටි කාගෙන කකුල් වලින් බලය යොදලා පොළොව තද කරගෙන තමයි මෙහෙම උස්සන්නේ. අමාරු. නමුත් වාසියක් තියෙනවා. මොකද්ද වාසිය? කාට හරි කියන්න බලන්න පුළුවන් ලා. දැන් මිලිපිත්තෙන්ම කියන්නකෝ උත්තරේ. දැන් මෙතන ආයාස වැඩි ආයාසයක් යොදන්න ඕන භාරයට වඩා. නමුත් අපි මේක ප්‍රයෝජනෙට ගන්න. මේකම තව උදාහරණයකට ගන්නම් මම කියන්න. මේ කෙක් එකකින් අඹ කැඩීම. ඒකත් ඕගොල්ලන්ට වෙලා තියෙනවා. බිලි බාන වගේ ඔයගොල්ලෝ කෙක්ක පල්ලෙහාට වැටෙනකොට සෑහෙන්න ගේමක් දෙන්න නැතිනේ මෙහෙම උස්සන්න කකුලට අඩිය පොළවට අඩිය තියලා පුල් මේ පැත්තට නැමිලා ගැම්මක් දාලා මෙහෙම කරකවලා ඇතිනේ. එහෙම කරලා ඇතිනේ නේ. අන්න ඒකත් උදාහරණයකට ගන්න පුළුවන් මේ තුන්වන වර්ගයේ ලීවරයකට. මේ මට කියන්නේ මේකේ තියෙන වාසිය මොකද්ද? ඉක්මනට මොකද ඔයගොල්ලෝ කතා කරනවා නම් කතා කරලා කියන්නේ නැත්නම් ඉතින් මම ඔහේ පාඩම කරගෙන යන්න. මොකද්ද මේකේ තියෙන වාසිය? ආයාසය අඩු දුරක් ගමන් කිරීමේදී භාරය වැඩි දුරක් ගමන් කිරීම. අන්න ඒක තමයි වාසිය. මං හිතන්නේ පොතේ තියෙන මේකනේ. ඒක තියෙන්නේ. ආයාසය අඩු දුරක් ගමන් කිරීමේ හරි ඒක උත්තරේ හරි. ආයාසය අඩු දුරක් ගමන් කිරීමේදී භාරය දැන් බලන්න මේ මිනිස්සයා මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට මේ බිලීපිත් අරගෙන යනකොට නිකන් හිතා බලන්නකෝ මෙතනින් මං කියලා මෙතන ඉඳලා මෙතෙන්ට මේ බිලීපිත්ත කරකවන මාළුවා මෙතන ඉඳලා මෙතෙන්ට එනවා. හරිද? ආයාසය පොඩි දුරක් යනකොට භාරය ලොකු දුරක් යනවා. අන්න ඒක නිසා තමයි මේ ලීවර ගන්න. නැතුව අපිට මේ ලීවර වලින් ආයාසය අඩු වෙන්නේ නැහැ. භාරයට වඩා වැඩි ආයාසයක් වෙදන්නවා. ඔයගොල්ලන්ට ඒක තේරෙනවා. මාළු බාපු කට්ටියට තේරෙනවා. හරි. මාළු බාපු කට්ටියට තේරෙනවා මාළුවා හරි ලේසි ගොඩට ගන්න. හරි මාළුවෙක් නිකම්ම ගන්නවට වඩා බිලී පිත්තෙන් ගන්නකොට ගොඩට ගන්න ලේසි. එකපාරට මෙහෙම ඉස්සුව ගාම මාළුවා උඩින් එනවා ආයි ගොඩට. අන්න ඒක තමයි මම මේ දැන් මේ කියෙව්වේ. ආයාසය අඩු දුරක් ගමන් කිරීමේදී භාරය වැඩි දුරක් ගමන් කිරීම. මාළුවා වේගෙන් උඩට කරකැවිලා එනවා. හරිද? අන්න ඒක නිසා තමයි අපි තුන්වෙනි වර්ගයේ ලීවර භාවිත කරන්නේ. එහෙනම් තුන්වෙනි වර්ගයේ ලීවරට උදාහරණ තමයි එකක් ගන්න පුළුවන් බිලීපිත්ත. තව ගන්න පුළුවන් කොස්සෙන් අතු ගෑම. කොස්ස ඉදල කෙක්කකින් නඹ කැඩීම තව අපිට හරි දැනට ඔය ඇති ඔයගොල්ලොන්ට ඔයිට එහාට ඕන නැහැ. මේකේ තව දෙයක් මතක තියාගන්න මේ තුන්වන වර්ගයේ ලීවරවල යාන්ත්‍ර වාසිය එකට වඩා අඩුයි. යාන්ත්‍ර වාසිය කිව්වේ භාරය බෙදීම ආයාසය. තුන්වන වර්ගයේ ලීවර. ඔව් භාරයට වඩා ආයාසය වැඩි නේ. ඒතර භාරය බෙදීම ආයාසය අඩු වගේක් ඉන්නේ. ඉතින් භාරය නිව්ටන් 1යි ආයාසය නිව්ටන් 2යි. ඒතකොට දෙකෙන් එකයි. ඒ කියන්නේ එකට වඩා අඩු. තුන්වන ගණයේ ලීවර වල යාන්ත්‍ර වාසිය හැමතිස්සෙම එකට වඩා අඩුයි. හරි. ඉතින්ලා අපි මේ ටික පොඩ්ඩක් ලියා ගමු නේ. ලීවර වර්ග කියලා මාතෘකාව ලියාගත්තනේ. ඒක යටතේ පොඩ්ඩක් ලියා ගන්න මෙහෙම. ලියාගන්න ලීවර වර්ග කියන එක ඇත්තේ ලියාගන්න. ලීවරයක කොටස් වන ආයාසය භාරය හා දරය. ලීවරයක කොටස් වන භාරය ආයාසය දරය
පිහිටන ස්ථානය අනුව පිහිටන ස්ථානය අනුව පිහිටන ස්ථානය අනුව ලීවර වර්ග තුනකට බෙදනු ලැබේ. ලීවර වර්ග තුනකට බෙදනු ලැබේ. අංක 1 පළමු වර්ගයේ ලීවර. අංක 1 පළමු වර්ගයේ ලීවර. අංක 2 දෙවන වර්ගයේ ලීවර. දෙවන වර්ගයේ ලීවර. අංක 3 තුන්වන වර්ගයේ ලීවර. අංක 3 තුන්වන වර්ගයේ ලීවර. එක යටතේ මුලින්ම ලියා ගන්න භාරය හා ආයාසය දෙපසත් භාරය හා ආයාසය දෙපසත් භාරය හා ආයාසය දෙපසත් දරය මැදිනුත් පිහිටයි නම් දරය මැදිනුත් පිහිටයි නම් පළමු වර්ගයේ ලීවර වේ. පළමු වර්ගයේ ලීවර වේ. ආපහු ඊළඟ රූලෙන් ඊළඟ රූලෙන් භාරය මැදත් දරය හා ආයාසය දෙකලවරත් භාරය මැදත් දරය හා ආයාසය දෙකලවරත් පිහිටයි නම් දෙවන වර්ගයේ ලීවර වේ. දෙවන වර්ගයේ ලීවර වේ. ඊළඟ රූලෙන් ආයාසය මැද හා භාරය හා දරය දෙකලවර පිහිටයි නම් ආයාසය මැද හා භාරය හා දරය දෙකලවර පිහිටයි නම් තුන්වන වර්ගයේ ලීවර වේ. තුන්වන වර්ගයේ ලීවර වේ. එතෙන්ටම පොඩ්ඩක් ලියා ගන්න. එතෙන්ටම යටින් ලියා ගන්න. තුන්වන වර්ගයේ ලීවර වලදී තුන්වන වර්ගයේ ලීවර වලදී භාරයට වඩා වැඩි ආයාසයක්
භාරයට වඩා වැඩි ආයාසයක්. භාරයට වඩා වැඩි ආයාසයක්. භාරය එසවීමට යෙදිය යුතුවේ. වැඩි ආයාසයක් භාරය එසවීමට යෙදිය යුතුවේ. භාරය එසවීමට යෙදිය යුතුවේ. එම ලීවරවල යාන්ත්‍ර වාසිය එකට වඩා අඩුවේ. නමුත් ආයාසය චලනය වන දුරට වඩා භාරය චලනය වන දුර වැඩි නිසා මෙම ලීවර ප්‍රයෝජනයට ගනී. හරි. ඔයගොල්ලන්ට මේකේ පොඩි සටහනක් දාගන්න වෙනවා. මේ විදියටම දාගන්න. එතකොට මතක හිටිනවා. අර පැත්තකින් ආබාධ 3 2 1 කියලාත් ලියා ගන්න. මම කල සරල යන්ත්‍රයක ප්‍රධාන කාර්ය හා ප්‍රතිදාන කාර්ය. හරි. දැන් බලා ගන්නකෝ මම ගන්නම් අර ඉස්සෙල්ලා අලවංගුවකින් ගලක් ගැලුවා වගේ අවස්ථාවක්. ලීවරය ගැන තමයි අපි කතා කරන්නේ. තාම අනිත් සරල යන්ත්‍ර ගැන කතා කරේ නෑ. හොඳට බලා ගන්න මේක හරියට සරලයි තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේක වැඩක් කරන්න දැන්. මෙතන ඉන්න මිනිස්සයේ මෙන්න මේ ලීවරය පල්ලෙහාට තල්ලු කරනවා. හරිද? මේ ලීවරය පල්ලෙහාට තල්ලු කරනවා. එතකොට ඔයගොල්ලන්ට පේන මේ එහා පැත්තේ තියෙන බර ඉහළට එසවෙනවා. දැන් අපි මේකේ කොටස් ටික ලකුණු කරගමු. මෙන්න මේකට කිව්වේ ආයාසය කියලා. යොදන බලයට කිව්වේ ආයාසය. මෙන්න මෙතන තියෙන්නේ මොකද්ද මේ පැත්තට භාරය. හරිද? මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දිගට කිව්වා භාර බාහුව. හරිනේ? මෙතන ඉඳලා මේ දරය ගාව ඉඳලා මෙතෙන්ට තියෙන දුරට කිව්වා ආයාස බාහුව. ඊට පස්සේ මෙතෙන්ට කිව්වා දරය කියලා.
දරය. ඒ කොටස් ටික පැහැදිලිනේ ඔයගොල්ලන්ට. මෙතනින් පල්ලෙහාට යොදන බලයට කියන්නේ ආයාසය. මෙතනින් ඉහළට එසවෙන බරට කියන්නේ භාරය. ඊළාට මෙතන රඳවල තියෙන තැනට කිව්ව ලීවරේ දරය. එතකොට දරයයි භාරයයි අතර දිගට කිව්වා භාර බාහුව. ඊට පස්සේ දරයයි ආයාසය අතර දිගට කිව්වා ආයාස බාහුව. දැන් මේකට බලයක් දුන්නට පස්සේ මෙන්න මෙහෙම මේක පල්ලෙහාට යනවා. හරි බලන්න පොඩ්ඩක්. මොනම උඩට ගියා. හරිද? ඒක ඔයගොල්ලන්ට පේනවා ඇතිනේ නේ මේ රතු පාටින් මම ඇන්දේ මේක තල්ලු කරාට පස්සේ පල්ලෙහාට තල්ලු කරාට පස්සේ ලීවරය පීඩන අවස්ථාව. හරි. එතකොට ඔයගොල්ලන්ට පේන මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට. මෙන්න මේ රතු පාටින් මම අඳින කොටස. ආයාසය පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. නම් මම මෙතෙන්ට ඉරක් ගහලා ලියනවා මේ තියෙන්නේ ආයාසය චලනය වූ දුර. ආයාසය චලනය වූ දුර. හොඳට බලාගෙන ඉන්න. ගොඩක් ඒවා අපිට තේරුම් ගන්න තියෙනවා. මෙන්න මෙතන මේ තියෙන්නේ මෙතන. හරි. භාරය චලනය වූ දුර. භාරය චලනය වූ දුර. හරි. ඉස්සෙල්ලම මම දැන් ඔය කොටස් ටික පැහැදිලිනේ ඔයගොල්ලොන්ට. නැත්තම් පැහැදිලි නැත්තම් කියන්න සද්ද නැතුව ඉන්න බෑ. ඊට පස්සේ මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවයි කියලා. ඉස්සෙල්ලම මම ආපහු කියනවා මේ තියෙන්නේ ලීවරයක්. මේ ලීවරයට මිනිස්සෙක් මේ ලීවරේ එක කෙලවරක තියෙන පෙට්ටියක්. බරක් තියලා තියෙනවා. මෙතන ලීවරේ රඳවල තියෙන මෙන්න මේ කෙලවරේ මේ මිනිස්සයා මේ බර පල්ලෙහාට තල්ලු කරනවා. අපි මොනවද දෙකට පටවන්න උස්සන වැඩක් කරපු වැඩක් කියලා මෙහෙම තල්ලු කරා උඩට යනවා. එතනින් කවුරු හරි අරගෙන උඩකට දාගන්නවා. එහෙම වැඩක් කියලා හිතමු. හරි. මෙතනින් පල්ලෙහාට තල්ලු කරනවා. මේ ලීවරයට යොදන බලයට අපි කිව්වා ආයාසය. ලීවරයෙන් උඩට ඉහළට එසවෙන බරට කිව්වා භාරය. ලීවරේ රඳවල තියෙන තැනට කිව්වා දරය කියලා. ඊළඟට දරයේ ඉඳලා භාරයට තියෙන දුරට කිව්වා භාර බාහුව. ඊට පස්සේ දරයේ ඉඳලා ආයාසයට තියෙන දුරට කිව්වා ආයාස බාහුව. ඊට පස්සේ මේ තියෙන මේ රතු පාටින් ඇඳලා තියෙන මේ ලීවරේ පල්ලෙහාට තල්ලු කරාට පස්සේ පීඩන විදිය. මේ ලීවරේ පල්ලෙහාට තල්ලු කරාම මෙන්න මෙතන තියෙනවා නම් මේ ආයාසය කියන බලය මෙච්චර දුරක් පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. මෙතනින් එදපු ආයාසය මෙච්චර දුරක් පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. මම ඒක ලිව්වා මේ කළු පාණින් මෙතන ලිව්වා ආයාසය චලනය වූ දුර කියලා. ඒ බලය නිසා මෙතන තිබිච්ච භාරය මෙතෙන්ට ගිහිල්ලා තියෙනවා. හරිද? මෙතන තිබිච්ච භාරය මෙතෙන්ට ගිහිල්ලා තියෙනවා. මම ඒක ලිව්වා භාරය චලනය වූ දුර කියලා. හරිද? භාරය චලනය වූ දුර. ආයාසය චලනය වූ දුර, භාරය චලනය වූ දුර. හරි. ඉතින් මම ලියනවා දැන් මේ කාර්ය කියන වචනේ තේරුම. කාර්යය. කාර්යය කියලා කියන්නේ කාර්යය සමානයි. මේක පේනවනේ උන්ට ඔයගොල්ලන්ට? පේන්නේ නැත්තම් කියන්න කාර්ය සමානයි යොදන බලය වැඩි කිරීම. යොදන බලය වැඩි කිරීම බලයේ දිශාවට වූ දිශාවට සිදු වූ කියලා කියනවා. බලයේ දිශාවට සිදු වූ නැත්නම් වලට වූ වගේ වචන දැම්මම ඉතින් තේරුම් ගන්න බෑ. විස්ථාපනය. බලයේ දිශාවට සිදු වූ විස්ථාපනය. හරි. ඒ කියන්නේ දැන් මෙතන නම් යොදන බලය තමයි ආයාසය. අපි හිතමු නිව්ටන් 100ක්. බලයේ දිශාවට සිදු වූ විස්ථාපනය කියන්නේ මේ ආයාසයේ චලනය වූ දුර. ආයාසයේ චලනය වූ දුර. හරිද? මෙතන නම් යොදන බලය කියන්නේ භාරය. ඒ බරක් නේ තියෙන්නේ. ඒක තමයි බලය. භාරය මේ ඊට පස්සේ බලයේ දිශාවට සිදු විස්ථාපනය කියන්නේ භාරය චලනය වූ දුර. ඒකනේ උඩට ගියේ. දැන් ඊළඟට අපි බලමු මේ වචන දෙකේ තේරුම.
ප්‍රධාන කාර්ය හා ප්‍රතිදාන කාර්ය. ප්‍රධාන කියන්නේ මෙයා කරන දේ. ප්‍රධානය කරන්නේ මෙයානේ. යන්ත්‍රයට කරන කාර්ය. යන්ත්‍රයට සපයන කාර්යයට තමයි කියන්නේ ප්‍රධාන කාර්ය. යන්ත්‍රයෙන් කෙරෙන කාර්යයට තමයි කියන්නේ ප්‍රතිදාන කාර්ය. යන්ත්‍රයට සපයන දැන් අපිට මොකක් හරි හිතන්නකො මොනවා හරි මැෂින් එකකින් වැඩක් ගන්න නම් නිකම් මැෂින් එක වැඩ කරන්නේ නැහැනේ. හරිද? අපි මොනවා හරි යන්ත්‍රයකින් වැඩක් කරගන්න නම් අපි ශක්තියක්, අපි බලයක්, අපි කාර්යයක් යොදන්න ඕන. ඒ කාර්ය නිසා තමයි යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්නේ. අන්නේ යන්ත්‍රයට කරන කාර්යයට කියනවා ප්‍රධාන. මේ මිනිස්සය කරන්නේ ඒක. එයා මේක පල්ලෙහාට උස්සනවා. පල්ලෙහාට තල්ලු කරනවා. උස්සනනේ පල්ලෙහාට තල්ලු කරනවා. ඒක තමයි ප්‍රධාන කාර්යය. ඒක නිසා මේ බර උඩට ඉස්සෙනවා. ඒක තමයි ප්‍රතිදාන කාර්යය. යන්ත්‍රයෙන් කෙරෙන කාර්යයට කියන්නේ ප්‍රතිදානය. යන්ත්‍රයට සපයන කාර්යයට නැත්නම් යන්ත්‍රයට කරන කාර්යය නැත්නම් යන්ත්‍රයට සපයන ශක්තියට එක වචනේ දෙනවා ප්‍රධාන කාර්යය. දැන් මම පොතේ තියෙනක බලන්න ඕගොල්ලෝ පොතේ තියෙනකනේ මේ කියන්නේ මේ තියෙන්නේ. යන්ත්‍රයකින් කාර්යයක් කර ගැනීමට අප යන්ත්‍රය වෙත යම් කාර්යයක් සිදු කළ යුතුයි. හරිද? නිකන් මැෂින් වැඩ කරන්නේ නැහැ නේ. අපි මොනවා හරි දැන් තනකොළ කපන්න නම් මැෂින් එකේ අපි තල්ලු කරන්න එපා. හරිද? තල්ලු කරන එක තමයි අපි කියන්නේ ප්‍රධාන කාර්යය. හරිද? ප්‍රධාන කාර්යය. ඉතින් මෙය හඳුන්වන්නේ ප්‍රධාන කාර්ය ලෙස. යන්ත්‍රය එසේ යම් කාර්යයක් සිදු කරන විට යන්ත්‍රය මගින් කාර්යයක් සිදු කරයි. මෙය ප්‍රතිදාන කාර්යයි. හරිද? ඒතර කාර්ය කියන්නේ බලය වැඩි කිරීම, බලයේ දිශාවට සිදු වූ විස්ථාපනය. එහෙනම් මම මෙතන ලියන්නම් ප්‍රධාන කාර්ය මොකක්ද කියලා. මෙතන මේ ලීවරවල මෙතන මේ පොඩියට ලියන්න. මේ තියෙන ආයාසය. හරි. එහෙනම් මම ලීවරවල ප්‍රධාන කාර්ය කියන්නේ ලීවරයක. නැත්නම් ලීවරයක නෙවෙයි ඕනම යන්ත්‍රයක. ඕනම යන්ත්‍රයක ප්‍රධාන කාර්ය කියලා කියන්නේ ලීවරය බලය යොදන බලය වෙන්නේ දරුවෝ ආයාසය. ප්‍රධාන කාර්ය වෙන්නේ ආයාසය ගුණ කරා බලයේ දිශාවට සිදු විස්ථාපනය කියන්නේ පල්ලෙහාට ආයාසය චලනය වූ දුර. ආයාසය චලනය වූ දුරට. ප්‍රතිදාන කාර්ය කියලා කියන්නේ බලය තමයි භාරය. බලයේ දිශාවට සිදු විස්ථාපනය කරන්නේ භාරය චලනය වූ දුර. මෙතන ඉන්නේ භාරය ගුණ කිරීම, භාරය චලනය වූ දුර. මේ ටික අමාරු කටපාඩම් කරගන්න ඒවා ගොඩක් තියෙනවා. එහෙනම් ප්‍රධාන කාර්ය හොයන්නේ ඔන්න ඔය විදිහට. පොදුවේ ඕනෑම යන්ත්‍රයක. ප්‍රතිදාන කාර්ය හොයන්නේ පොදුවේ ඕනෑම යන්ත්‍රයක මේක. ලීවර වල තව පොඩ්ඩක් වෙනස් වෙනවා. ලීවරයක ප්‍රධාන කාර්ය හොයන්න තව සමීකරණයක් තියෙනවා. ලීවරයක මේ ලියන්න නම් කරදර ඉඩමදි වෙනවා. ඉඩක් පරිස්සම් කරගන්න බෑනේ ඔක්කොම ටික. මේ පාඩම හිමින් උගන්වන්න මේකයි. ඉඩක් පරිස්සම් කරගන්න ඕන. අතෑරින්නත් බෑ විෂය කරුණු ඔක්කොම ටික කියලා දෙන්නත් ඕන. ඉතින් හිමිහිට වැඩේ කරගෙන යන්න. ලීවරයක ප්‍රධාන කාර්ය හොයන්නේ ආයාසය ගුණ කරා. මතකද ඕගොල්ලන්ට අර ආව සමීකරණය ඉස්සෙල්ලා මේ ගණිතයට සම්බන්ධ කරලා අපිට ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ මෙන්න මේ කෝණ දෙක සමාන ත්‍රිකෝණ දෙකක්. මෙන්න මේක ඇවිල්ලා එක ත්‍රිකෝණයක්. මේක ඇවිල්ලා අනිත් ත්‍රිකෝණය. හරිද? ඒතර මේ කෝණයට සම්මුඛ පාදය තමයි මේ තියෙන්නේ. මේ කෝණයට සම්මුඛ පාදය තමයි මේ තියෙන්නේ. එතකොට මේ පාද දෙක අතර අනුපාතය මේ කෝණ දෙක අතර අනුපාතයට සමානයි. ඒක නිසා අපිට ගන්න පුළුවන් මෙන්න මේ පාදයේ අනුපාතය මේ පාදයේ අනුපාතයට සමානයි කියලා. ඒක නිසා මට ප්‍රධාන කාර්ය ලියන්න පුළුවන් ආයාසය ලීවරයක විතරයි මේක.
ආයාසය ගුණ කිරීම ආයාස බාහුවේ දිග. ආයාස බාහුවේ දිග. ප්‍රතිදාන කාර්ය විදියට ගන්න පුළුවන්. වැඩි අමාරුයි දැන් මොකද? ප්‍රතිදාන කාර්යය සමානයි භාරය ගුණ කිරීම භාර බාහුවේ දිග. ඔන්න ඔය විදියට ලීවරයක විතරක් ප්‍රධාන කාර්යයයි ප්‍රතිදාන කාර්යයයි අපිට හොයන්න පුළුවන්. ආයාසය ගුණ කිරීම ආයාස බාහුවේ දිග, භාරය ගුණ කිරීම භාර බාහුවේ දිග. මේක පොතේ නෑ හොඳේ. ඒක නිසා හොඳට පැහැදිලිව මේක ලියා ගන්න. ඕගොල්ලන්ට සමහරවිට මේ ගමන් කරපු දුර දෙන්නේ නැහැ. මේ භාරය බාහුවයි මේ බාහුවයි විතරයි දෙන්නේ. ඊට පස්සේ ප්‍රධානයයි ප්‍රතිදානයයි යවුවොත් ඕගොල්ලන්ට හදන්න බැරි වෙනවා. හරිද? පොතේ නැහැනේ. පොතේ නැහැ සමහර විට ඔක ඉගැන්වෙන්නේ නිකුත් නැහැ. නමුත් දැනගෙන තියෙන්න ඕන. ප්‍රධාන කාර්ය කියන්නේ ආයාසය ගුණ කිරීම ආයාසයට කාර්ය කියන්නේ මෙන්න සමීකරණය. හරිද? ඉතින් මේක දැනගන්න එපා. කාර්ය කියන්නේ බලය වැඩි කිරීම බලයේ දිශාවට සිදු විස්ථාපනය. මෙයා පල්ලෙහාට තල්ලු කරනවා. තල්ලු කරනකොට මේක මෙතන ඉඳලා මෙතෙන්ට යනවා. එහෙනම් බලය තමයි පල්ලෙහාට තල්ලු කරපු ප්‍රමාණය. ඒක ගමන් කරපු දුර තමයි මෙතන ඉඳලා මෙතෙන්ට. ඒතර බලය කියන්නේ ආයාසය ගමන් කරපු දුර කියන්නේ ආයාසයේ චලනයේ උදුර. මේක සමාන වෙනවා මේකට. ආයාස බාහුවේ දිගට. හරිද? භාරය කියන්නේ මෙතන පල්ලෙහාට තියෙන බරනේ. ඒක චලනය වෙනවා මෙච්චරක් උඩට. එහෙනම් භාරය කියන්නේ බර ඒක ගමන් කරපු දුර මෙච්චර. ඒක සමාන වෙනවා මේකට. එතකොට ප්‍රධාන කාර්යය කියලා අපිට ගන්නවා ආයාසය වැඩි කිරීම ආයාස බාහුවේ දිග, ප්‍රතිදාන කාර්ය විදිහට ගන්නවා භාරය වැඩි කිරීම භාර බාහුවේ දිග. භාර බාහුවේ දිග. ওই විදිහට අරගෙන ඊට පස්සේ අපිට අනුපාතය අරගෙන කාර්යක්ෂමතාව හොයන්න පුළුවන්. කාර්යක්ෂමතාව දැන් මේ කාර්යක්ෂමතාව හොයන්න මේක ඉඩමදි. කාර්යක්ෂමතාව කියලා කියන්නේ දැන් හිතන්නකෝ මම කනෝ බත්. හරිද? මම අපි හිතමු කාර්යක්ෂමතාව අපි ශක්තියෙන්මක මම ජූල් 100ක බත් කනවා. ජූල් 100ක ශක්තිය සහිත ආහාරයට කනවා. අරගෙන ඉවර වෙලා මම නිදා ගන්නවා. හරිද? මේක හොඳට තේරුම් ගන්න. මම මේ නිකන් සරල උදාහරණයක් කියන්නේ ඔයගොල්ලන්ට නිකන් අර ඒකට මතක හිටිනවනේ. මම ජූල් 100ක් කෑමට අරගෙන ශක්තිය බත්වල තියෙනවා. මම කාපු බත් ටිකේ ජූල් 100ක් තියෙන ශක්තිය. මම ඊට පස්සේ නිදා ගන්න වැඩක් කරන්නේ මේ දවස්වල ඔයගොල්ලොත් එහෙම නේ මාත් එහෙමයි වැඩක් කරන්නේ නැහැ. ගෙදරට වෙලා නිදා ගන්නවා. හරිද? නිදා ගන්නවා. එහෙම කරන්න එපා. හොඳ වැඩ කරන්න. මහන්සි වෙලා මේව කරන්න නිදා ගන්න එපා. මේ නිදා ගන්නවා කියලා හිතන්නකෝ. එතකොට නිදාගත්තම නිදාගෙන ඉවරලා කම්මැලි කමට මම ඇවිල්ලා පොඩ්ඩක් උන්වයි මේ මිදුල පොඩ්ඩක් සුද්ධ කරනවා. මම ජූල් 10ක විතර වැඩ කරනවා. මම කෑව ජූල් 100ක් ශක්තිය. වැඩ කරා ජූල් 10ක ශක්තිය. මගේ කාර්යක්ෂමතාව 10%. මගේ කාර්යක්ෂමතාව 100%. දැන් මට ශක්තිය 100ක් දීලා මම එළියට දුන්නේ එකෙන් මම වැඩ කරේ 10යි. මගේ කාර්යක්ෂමතාව 10%. හිතන්නකෝ මම ජූල් 100ක බත් කනවා. බත් කාලා එයින් භාගයක වැඩ කරනවා. ඔය සමහර අය වැඩ කරන්නවවත් එහෙම නෙනේ ගෙවල් වල වැඩ කරන අය සමහර වෙලාවට හොඳට වැඩ කරන මේ අය ඉන්නවා. දැන් අපි මොනවා හරි සල්ලි දීලා වැඩ කර ගන්නකොට නිකන් හිතන්නකෝ අපි හිතමු ඉඩම සුද්ධ කරන එකක් කියලා. නැත්නම් හිතන්නකෝ අපි හිතමු මේසන් වැඩක් කියලා මොකක් හරි වැඩක් කියලා හිතන්නකෝ. එතකොට අපි කියන්නේ සමහරවිට මේ මිනිස්සයා හරි ෂෝක් කම්මැලි නෑ හොඳට වැඩ කරනවා. ඒ ගත්ත සල්ලි වලට පාඩුවක් නෑ. දැන් හිතන්නකෝ මම මේ පන්තිය කරා කියලා. මම මේ පන්තිය කරන්න පටන් අරගෙන මෙහෙම හිතන්න ඕගොල්ලෝ මට සල්ලි ගෙවනවා. ඕගොල්ලෝ මාසෙට මට ගාණක් ගෙවනවා. මම ඒ සල්ලි අරගෙන ඉවරලා ඕගොල්ලන්ට උගන්නන ඒවායින් භාගයක් විතර උගන්නන්න නැතුව වෙන කයියවල් ගහ නිකන් ඔහේ hina වෙවි විහිළු කර කර ඉන්නවා. එතකොට මම ඒක ගන්න මුදලට වැඩක් කරන්නේ නැහැ. අන්න ඒ වගේ වැඩක් තමයි මෙතන. හරිද? එතකොට මම අකාර්යක්ෂමයි. එතකොට ඉස්කෝලේ ගිහිල්ලා උගන්නන්න නැත්තම් ඒත් මම අකාර්යක්ෂමයි. එහෙම වෙන්න බෑ. අපි මොනවා හරි කොහේ ගියත් මොන රැකියාව කරත් අපි ගන්නවා නම් යම් මුදලක් ඒ මුදලට අපි සාධාරණයක් කරන්න ඕන. හරිද? අන්න ඒ වගේ තමයි. යන්ත්‍රයකත් ඕකමනින්. යන්ත්‍රයකට සපයන ශක්තියක් යන්ත්‍රයෙන් කෙරෙන කාර්යයත් අතර අනුපාතය. ඔන්න ඔකට තමයි අදපු කෙරේ කාර්යක්ෂමතාව කියලා. හැබැයි මතක තියාගන්න ලෝකයේ නැහැ 100% කාර්යක්ෂම යන්ත්‍රය. ලෝකේ කොහෙවත් නැහැ. 100% කාර්යක්ෂම යන්ත්‍රයක් ලෝකේ නැහැ. මොකද හේතුව ඕනම යන්ත්‍රයකට සපයන ශක්තියෙන් කොටසක් අපතයක්. රත් වෙනවා,
ශබ්දය විදියට අපත යනවා. ඒක නිසා කාර්යක්ෂමතාව 100% වන යන්ත්‍ර ලෝකේ නැහැ. නමුත් යම් කාර්යක්ෂමතාවයක් තියෙන මේ යන්ත්‍ර තියෙන හොඳ කාර්යක්ෂම. දැන් ඒකනේ අපි වාහනයක කාර්යක්ෂමතාව වැඩි කරන්න, ඉන්ධන දහනය අවම කරන්න හිතන්න අපි කරන්නේ දුම් පරීක්ෂාව කරනවා, එන්ජිම සුසර කරනවා, ටියුන් කරනවානේ. ඒ වගේ එහෙනම් කාර්යක්ෂමතාව කියන්නේ මෙන්න මේ දෙක අතර අනුපාතය. ප්‍රධාන කාර්යයත් ප්‍රතිදාන කාර්යයත් අතර අනුපාතය. ඒක විදිහට කියන්න පුළුවන්. යන්ත්‍රයට සපයන කාර්යයත් යන්ත්‍රයෙන් කෙරෙන කාර්යයත් අතර අනුපාතය. එහෙම නැත්නම් කියනවා ප්‍රධාන කාර්යයත් ප්‍රතිදාන කාර්යයත් අතර අනුපාතය. තව තියෙන යාන්ත්‍ර වාසියත් ප්‍රවේග අනුපාතය. තව අපි ඒවට ආවේ නැහැ. අතර අනුපාතය. ඔය එක එක විදිහට කාර්යක්ෂමතාව යන්නේ. හරිද? කාර්යක්ෂමතාවය. ඒතර කාර්යක්ෂමතාව ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපි මේ ටික ලියාගෙන ඉමුනේ. එහෙනම් ප්‍රධාන කාර්ය හා ප්‍රතිදාන. ඔයගොල්ලෝ මාතෘකාව ලියාගත්ත ප්‍රධාන කාර්ය හා ප්‍රතිදාන කාර්ය කියලා. හරි. ඒකේ යටතේ ලියා ගන්න මෙහෙම. ඒකේ යටතේ ලියාගන්න ඉක්මනට ලියා ගන්න මේව වෙලා ගන්න එපා. හරිද? ලියා ගන්න මෙහෙම. යන්ත්‍රයකින් කාර්යයක් කර ගැනීමට නම් යන්ත්‍රයකින් කාර්යයක් කර ගැනීමට නම් යන්ත්‍රයකින් කාර්යයක් කර ගැනීමට නම් යන්ත්‍රය වෙත අප විසින් යම් කාර්යයක් කළ යුතුය. සර් මේ පොඩ්ඩක් මුලින්ම කියන්න පුළුවන්ද? යන්ත්‍රයකින් යම් කාර්යයක් කර ගැනීමට නම් යන්ත්‍රය වෙත අප විසින් යම් කාර්යයක් සිදු කළ යුතුය. අප විසින් යන්ත්‍රය වෙත කරනු ලබන කාර්ය ප්‍රධාන කාර්ය ලෙස හැඳින්වේ. හරිද? ඊට පස්සේ ආපහු ඊළඟ රූලෙන් ලියා ගන්න. යන්ත්‍රය වෙත යම් කාර්යයක් සිදු කරන විට යන්ත්‍රය මගින් සිදු කරනු ලබන කාර්ය ප්‍රතිදාන කාර්ය ලෙස හැඳින්වේ. හරිද? ප්‍රතිදාන කාර්ය ලෙස හැඳින්වේ.
මෙන්න මේ සමීකරණ 3 ලියා ගන්න. මේ සමීකරණ 3. කාර්ය කියන එක ඊට පස්සේ ප්‍රධාන කාර්ය කියන එක ප්‍රතිදාන කාර්ය කියන එක. හරිද? සමීකරණ 3 විතරයි. මේ 3 විතරයි ලියාගන්නේ. හරි ඒ 3 ලියාගත්තානේ. මේ සමීකරණ 3 කාර්ය සමානයි යොදන බලය වැඩි කිරීම බලයේ දිශාවට සිදු විස්ථාපනය ප්‍රධාන කාර්ය සමානයි ආයාසය වැඩි කිරීම. ඔන්නම් මෙතන ඕගොල්ලන්ට තාමත් අපහැදිලි නැහැ යන්ත්‍රය වෙත කියලා ලියා ගන්න. ප්‍රධාන කියන්නේ යන්ත්‍රය වෙත. හරිද? ප්‍රතිදාන කියන්නේ යන්ත්‍රය මගින්. යන්ත්‍රය මගින් අපි දෙන ශක්තිය තමයි මේ කාර්යය තමයි මේ. යන්ත්‍රයෙන් කරන දේ තමයි මේ. හරිද? ඊට පස්සේ ආපහු යටින් ලියා ගන්න ලීවරයක ප්‍රධාන කාර්ය හා ප්‍රතිදාන කාර්ය. ලීවරයක ප්‍රධාන කාර්ය හා ප්‍රතිදාන කාර්ය. ප්‍රධාන කාර්ය හා ප්‍රතිදාන කාර්ය. සොයන්නේ පහත පරිදිය. සොයන්නේ පහත පරිදිය. මේ රූපය ඇඳලා මේක ලියා ගන්න. මේ රූපය ඇඳලා මේක ලියා ගන්න. සරල යන්ත්‍රයක කාර්යක්ෂමතාව. දැන් කාර්යක්ෂමතාව කියන්නේ මොකක්ද කියන එක මම මීට කලින් කිව්වා. කාර්යක්ෂමතාවය කියන්නේ මෙන්න මේ දෙක අතර අනුපාතය. ප්‍රධාන කාර්යයත් ප්‍රතිදාන කාර්යයත් අතර අනුපාතය අපි හඳුන්වනවා කාර්යක්ෂමතාවය කියලා. හරිද? ප්‍රතිදාන කාර්යයත් නැත්නම් ප්‍රධාන කාර්යයත් ප්‍රතිදාන යන්ත්‍රයට සපයන ශක්තිය. නැත්නම් යන්ත්‍රයට කරන කාර්යය. යන්ත්‍රයෙන් කෙරෙන කාර්යය. යන්ත්‍රයට කරනවා යන්ත්‍රයෙන් කෙරෙනවා. යන්ත්‍රයට කරන කාර්යයත් යන්ත්‍රයෙන් කෙරෙන කාර්යයත් අතර අනුපාතයට අපි කියනවා කාර්යක්ෂමතාව. හරිද? ඒක ගොඩක් වෙලාවට 100ට අගයක් විදිහට දෙන්නේ ප්‍රතිශතයක් විදිහට. එතකොට මේ අනුපාතය 100ෙන් ගුණ කරාම අපිට 100ට ලකුණ දාලා ලියන්න පුළුවන්. percentage එකක් විදිහට ලියන්න පුළුවන්. 100ට මෙච්චරයි කාර්යක්ෂමතාව 175යි. එතකොට යන්ත්‍රයට කරන කාර්ය අපි හිතමු මෙතන යන්ත්‍රයට සැපයුවා කියලා ජූල් 100ක් නැතනම් ජූල් 80ක්. යන්ත්‍රයෙන් කරා ජූල් 60ක්. වැඩි කිරීම 100. ඔන්න කාර්යක්ෂමතාව. බිඳුවට බිඳුව කැපුණා 8 වරක් 756යි උත්තර එනවා 175. ඔන්න ඒ විදිහට හොයන්න. හරි. එතකොට ගොඩක් වෙලාවට මෙහෙම දෙන්නේ නැහැ. ඉස්සෙල්ලා මේව හොයා ගන්න වෙනවා. හොයාගෙන තමයි අන්තිමට කාර්යක්ෂමතාව හොයන්න ඉන්නේ.
හරිද? කාර්යක්ෂමතාව කියන්නේ නම් යන්ත්‍රයට ප්‍රදානය කරන කාර්යයක් යන්ත්‍රයෙන් සිදු කරන ප්‍රතිදාන කාර්යයත් අතර අනුපාතය. හරි. ඉස්සලා කාර්යක්ෂමතාව කියන එක ලියාගමු. මම ඉස්සලා සමීකරණය ලියන්නම් මෙතන මේ බලන්න. කාර්යක්ෂමතාව වෙන සමීකරණ ගොඩක් තියෙනවා. කාර්යක්ෂමතාව සමානයි ප්‍රතිදාන කාර්යය බෙදනවා ප්‍රදාන කාර්යයෙන් වැඩි කරනවා 100. 100ට අගයක් විදියට දෙන්න. ඔන්න එක සමීකරණයක්. හරිද? ඊළඟට ඔන්න දෙවෙනි සමීකරණය. කාර්යක්ෂමතාව සමානයි ප්‍රතිදාන කාර්ය කියන්නේ මෙන්න මේක. භාරය ගුණ කිරීම භාරය චලනය වූ දුර බෙදනවා ප්‍රධාන කාර්ය කියන්නේ මේකට. ආයාසය ගුණ කිරීම ආයාසය චලනය වූ දුර. මේ ටික නකලා දාමු වැඩක් නැහැ. වැඩි කරනවා 100. මේ ඊළඟ සමීකරණය. දැන් මම පොඩ්ඩක් මෙන්න මෙහෙම ලියා ගන්නවා. හරිද? දැන් බලාගන්න මම ඊළඟ සමීකරණ ගන්න හැටි. ඔයගොල්ලෝ සමීකරණ ගන්න හැටි වැඩක් නැහැ. ඒ වුණාට දැනගෙන ඉන්න එපා. හදිසිය බැරි වුණොත් මතක නැති වුණොත් මම මෙහෙම ලියනවා. කාර්යක්ෂමතාව සමානයි මම මේ කැලි දෙක එකට ලියනවා. භාරය බෙදීම ආයාසය. ගුණ කිරීම දාන්න. මොනවද පිටි ලියන්න පුළුවන් හරිද? මේ කැලි දෙක වෙනම ලියන්න. දෙකම එකයි. මෙහෙම ලිව්වත් එකයි මෙහෙම ලිව්වත් එකයි. භාරය චලනය වූ දුර බෙදීම ආයාසය චලනය වූ දුර වැඩි කිරීම 100. දැන් ඕගොල්ලෝනේ මොනවා හරි දෙයක් මතක් වෙන්න ඕන. මෙන්න මේ භාරය බෙදීම ආයාසය කියන එකට තනි වචනයක් මතක් වෙන්න ඕන. මොකද්ද භාරය බෙදීම ආයාසය කියලා කියන්නේ? භාරය බෙදීම ආයාසය. භාරය බෙදීම ආයාසය කියන්නේ දරුවෝ යාන්ත්‍ර වාසියට. භාරය බෙදීම ආයාසය කියලා අපි හඳුන්වන්නේ යාන්ත්‍ර වාසියට. හරිද? ඊට කලින් මම තා පොඩ්ඩක් මේ සමීකරණේ තව විදියකට ලියන්න. බලන්න. මට ලියන්න පුළුවන් මෙහෙම. කාර්යක්ෂමතාවය සමානයි මේක මේ විදිහටම ලියනවා. භාරය බෙදීම ආයාසය. මම මේක උඩයට මාරු කරලා ලියනවා. උඩයට මාරු කරනකොට මට ලියන්න වෙන්නේ මෙන්න මෙහෙම. ආයාසය චලනය වූ දුර බෙදීම භාරය චලනය වූ දුර. ඔයගොල්ලෝ ගණන් වල මේ ටික ඉගෙනගෙනත් දන්නේ නැහැ. හරිද? මෙතන වැඩි කිරීම 100 වෙනමම දාගන්නවා. මේ දෙක උඩයට මාරු කරාම මොකද්ද වෙන්නේ? ප්‍රවේග අනුපාතය. නෑ හරි. මේ දෙක උඩයට මාරු කරාම හරි. ඒක හරි. මේ දෙක උඩයට මාරු කරාම ප්‍රවේග අනුපාතයනේ. ආයාසයේ චලනය වූ දුර බෙදීම භාරයේ චලනය වූ දුර කියන්නේ ප්‍රවේග අනුපාතය. මම අහන්නේ මේ දෙක උඩයට මාරු කරාම සමීකරණයට මොකද්ද වෙන්නේ? මෙන්න මේ වැඩි කිරීමේ පදය මොකක් බවට පත් වෙනවද? බෙදීමේ පදයක් බවට පත් වෙනවා. බෙදීමේ පදයක් ඔකට කියන්නේ පරස්පරය කියලා. බෙදීමේ පදයක් මේ මෙහා පැත්තේ තියෙන පද දෙක උඩයට මාරු වෙනකොට ගුණ කිරීමේ පදයක් වෙනවා. හරිද? දැන් මට මෙහෙම ලියන්න පුළුවන් මේ දෙක උඩයට මාරු කරලා. එතකොට මේ වැඩි කිරීම බෙදීම වෙනවා.
දැන් මම මේක ලියන මෙතනින් මෙහෙම. හරිද? කාර්යක්ෂමතාවය සමානයි භාරය බෙදීම ආයාසයට කියනවා මොකක්ද? යාන්ත්‍ර වාසිය බෙදීම. ඔන්න මේ සමීකරණය කරගෙන තියෙන දැන් භාරය බෙදීම ආයාසය යාන්ත්‍ර වාසිය කියන එක ඉගෙන තියෙනවා. ආයාසයේ චලනීය උදුර බෙදීම භාරයේ චලනීය උදුර. මොකක්ද ඉගෙන ගත්තා වචනයකට? ප්‍රවේග අනුපාතය. එහෙනම් මට ලියන්න පුළුවන් මෙහෙම ලියන්න පුළුවන්. ආයිත් මේ සමීකරණය ලියමු. කාර්යක්ෂමතාවය සමානයි යාන්ත්‍ර වාසිය මේ බෙදීම වෙනුවට මම ලියන ඉර ලිව්වත් එකයි බෙදීම ලිව්වත් එකයි දෙකම එකයි. යාන්ත්‍ර වාසිය බෙදනවා ප්‍රවේග අනුපාතය. ඔන්න සමීකරණ අපිට ආවා කාර්යක්ෂමතාව වෙන 3. 1යි 2යි 3. හරිද? මේ ටික ඇවිල්ලා මේ තුන්වෙනි සමීකරණය ගන්න මම හදපු සමීකරණය. ඒව නැතත් අවුලක් නැහැ. කාර්යක්ෂමතාව සමානයි ප්‍රතිදාන කාර්ය බෙදීම ප්‍රධාන කාර්ය වැඩි කිරීම 100. කාර්යක්ෂමතාව සමානයි භාරය ගුණ කිරීම භාරයේ චලනීය උදුර බෙදීම ආයාසය ගුණ කිරීම ආයාසයේ චලනීය උදුර ගුණ කිරීම 100. අනිත් එක තමයි කාර්යක්ෂමතාව සමානයි යාන්ත්‍ර වාසිය බෙදීම ප්‍රවේග අනුපාතය වැඩි කිරීම 100. අපිට ඊටම කියනවා. එතනක් මම කියන්නම් ඒක කොහොමද? යාන්ත්‍ර වාසිය බෙදීම ප්‍රවේග අනුපාතය ගුණ කිරීම 100. එහෙනම් ආයි කාර්යක්ෂමතාව කියන එකට නියමු. හරි. ඔන්න සමීකරණ ටික. හරි. මට කියන්න පොඩ්ඩක් ඔයගොල්ලෝ ලිව්වේ කොහෙන්ද අන්තිමට නතර කරේ කොතනින්ද? ඔයගොල්ලෝ නතර කරේ කොතනින්ද? මාතෘකාව විතරයි සලියා ගන්න. මාතෘකාව විතරයි. මේ සරල යන්ත්‍රයක කාර්යක්ෂමතාවනේ. ඒක යටතේ ලියා ගන්න. සරල යන්ත්‍රයක ප්‍රධාන කාර්යයත් ප්‍රතිදාන කාර්යයත් ප්‍රධාන කාර්යයත් ප්‍රතිදාන කාර්යයත් අතර අනුපාතය ප්‍රධාන කාර්යයත් ප්‍රතිදාන කාර්යයත් අතර අනුපාතය. එහි කාර්යක්ෂමතාවය ලෙස හඳුන්වනු ලැබේ. එහි කාර්යක්ෂමතාවය ලෙස හඳුන්වනු ලැබේ. එහිදී යන්ත්‍රයට ප්‍රදානය කළ කාර්යයට
යන්ත්‍රයෙන් සිදු වූ කාර්ය. යන්ත්‍රයෙන් සිදු වූ කාර්ය. යන්ත්‍රයෙන් සිදු වූ කාර්ය. ප්‍රතිශතයක් ලෙස ලිවීම කරනු ලැබේ. 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 හරි. මේ ටික ලියා ගන්න. මොන දැන් අපි සමීකරණ ටික කතා කරලා ඉවරයි. ඊට පස්සේ ඉතින් අපිට ගණන් හදන්න තියෙන්නේ.
හරිද? හරිද? ලාව ඇති නේද? ඔයගොල්ලන්ට මම මේ අර පාඩම් ඔක්කොගෙම පොතක් දැම්ම නේද ගෲප් එකට? හැම පාඩමකම අභ්‍යාසයක් පේපර් එකක් තියෙන පොතක් මම ස්කෑන් කරලා දැම්ම නේද? නැද්ද? ඔව් මේ තියෙන 9 ශ්‍රේණිය සියලු පාඩම් මම දැන් අනිත් පන්ති වලට දැම්මේ මේක කොටස් වශයෙන් කරලා. දැන් ඔයගොල්ලන්ට මම එහෙම කරේ නෑ, මම මුළු පොතම ස්කෑන් කරලා දැම්මා 9 ශ්‍රේණිය. දැන් ඔයගොල්ලන්ට පුළුවන් දැන් පහුගිය පාඩම් වලට අදාළ ප්‍රශ්න මේකෙන් කරන්න. දැන් සරල යන්ත්‍රවලත් ඕගොල්ලන්ට මේකේ පේපර් වල තියෙනවා ප්‍රශ්න තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට කරන්න පුළුවන්. හරිද? යාන්ත්‍ර වාසිය හොයන්න, මේ තියෙන ප්‍රවේග අනුපාතය හොයන්න, ප්‍රධාන කාර්ය, ප්‍රතිදාන කාර්ය, කාර්යක්ෂමතාව. හරිද? ඒ ටික අපිට කතා කරන්න පුළුවන්. අර ඕගොල්ලෝ අර අතර මම අර ඉස්සෙල්ලා අර මෙතන නිල් පෑනෙන් ලියාගත්ත එක පොකටක් කියලා එතන ඉරක් ගහලා ලියා ගන්න කාර්යක්ෂමතාව සොයන විටදී කියලා. මොකද ඔක හැමතැනටම වළංගු වෙන්නේ නැහැ මම අර ලියපු එක. කාර්යක්ෂමතාව සොයන විටදී අර මේ සරල යන්ත්‍රයක මේ සෝරි ලීවර් එක ඕගොල්ලෝ ලියාගත්තනේ මේ මොනයි ප්‍රධාන කාර්යයයි ප්‍රතිදාන කාර්යයයි දෙක ලියාගත්තනේ. ආයාසය වැඩි කිරීම ආයාස බාහුවේ දිග, ආයිත් භාරය වැඩි කිරීම භාර බාහුව. එතන සංගල වරහණක් දාලා ලියාගන්න කාර්යක්ෂමතාව සොයන විටදී යොදා ගනී කියලා. නැත්නම් අපිට සමහර වෙලාවට ඕගොල්ලන්ට පටලැවෙන්න පුළුවන්. කාර්යක්ෂමතාව සොයන විටදී යොදා ගනී කියලා එතන මේව කළා සංගල වරහණක් දාලා ලියා. නැත්නම් කවුරු හරි දැක්කොත් කියන්නේ මේක උගන්නලා වැරදි කියලා. ඒක ගන්නේ කාර්යක්ෂමතාව හොයද්දී. හරි. අපිට එක ගානක් හදන්න ටයිම් එක නම් මදි. අපි ගානේ හරි කමන්නේ ලියාගමු. ගානක් ලියාගමු. එතකොට මේ ඊළඟ දවසේ එක හදලා පටන් ගන්න පුළුවන් නේ. මෙහෙම ලියාගන්න. පහත ප්‍රශ්නයක් ලියාගන්න. ප්‍රශ්නයක් අංකේ දාලා ලියාගන්න. පහත දැක්වෙන්නේ ලීවරයකි. පහත දැක්වෙන්නේ ලීවරයකි. පහත දැක්වෙන්නේ ලීවරයකි. හරිද? මේක ඇඳ ගන්න මාත් එක්කම ඇඳ ගන්න. දින 20 සෙන්ටිමීටර් 10 මොකද? පැහැදිලි නෑ.
සෙන්ටිමීටර්. ඔතන තියෙන්නේ 10යි සෙන්ටිමීටර්ද 20යි සෙන්ටිමීටර්. මෙතන 50යි සෙන්ටිමීටර මෙතන 20යි සෙන්ටිමීටර. හරිද? හරි. හරිද? මේක පළවෙනි ප්‍රශ්නේ ලියා ගන්න. පළවෙනි ප්‍රශ්නේ. මේ කුමන වර්ගයේ ලීවරයක්ද? පළවෙනි ප්‍රශ්නේ මෙය කුමන වර්ගයේ ලීවරයක්ද? කුමන වර්ගයේ ලීවරයක්ද? මේ කුමන වර්ගයේ ලීවරයක්ද? දෙක. මෙහි පහත කොටස් ලකුණු කරන්න. මෙහි පහත කොටස් ලකුණු කරන්න. ලියා ගන්න කොටස් ටික භාරය, ආයාසය, දරය, භාර බාහුව, ආයාස බාහුව. භාරය, ආයාසය, දරය, භාර බාහුව, ආයාස බාහුව. තුන. මෙතන 60 සෙන්ටිමීටර කියලා දාගන්න හොඳේ. මේක 60 සෙන්ටිමීටර කියලා දාගන්න. පොඩ්ඩක් මේක වෙනස් කරවන්න. 60 සෙන්ටිමීටර කියලා දාගන්න. හරිද? 60 සෙන්ටිමීටර. තුන්වෙනි එක. තුන්වෙනි ප්‍රශ්නේ. මෙහි ආන්ත්‍රවාසිය සොයන්න. මෙහි ආන්ත්‍රවාසිය සොයන්න. මෙහි ආන්ත්‍රවාසිය සොයන්න. ඊළඟ එක ප්‍රවේග අනුපාතය සොයන්න. හතරවෙනි ප්‍රශ්නේ ප්‍රවේග අනුපාතය සොයන්න. ප්‍රවේග අනුපාතය සොයන්න. ඊළඟ එක ප්‍රධාන කාර්යය සොයන්න. ප්‍රධාන කාර්ය සොයන්න. ඊළඟ එක ප්‍රතිදාන කාර්යය සොයන්න. ප්‍රධාන කාර්ය සොයන්න. ඊළඟට ප්‍රතිදාන කාර්ය සොයන්න. ඊළඟට ලීවරයේ කාර්යක්ෂමතාව සොයන්න. ලීවරයේ කාර්යක්ෂමතාව සොයන්න. ලීවරයේ කාර්යක්ෂමතාව සොයන්න. හරි මම හිතන්නේ ඔක මේ අපි ඊළඟ දවසේ හදමුනේ අපේ ටයිම් එක ඉවරයිනේ.